හරි ඊළඟ ගණන්දනුව බලමු. ජනවාරි මාසයේ පොලිය 6000ක් මුදලින් ගෙවා නැත. ජනවාරි මාසයේ පොලිය 6000ක් මුදලින් ගෙවා නැත. එහෙනම් මේ වෙද්දින් ගිණුමක ශේෂයක් නැහැ නේද? ජනවාරි මාසයේ පොලිය රුපියල් 6000ක් මුදලින් ගෙවලා නැත්තම් මේ වෙද්දින් ගිණුමක ශේෂයක් නැහැනේ. එහෙනම් අපි ගෙව්වා හෝ ගෙවලා හෝ නැත හෝ අපි කාලච්චියට අදාළ වියදම විදිහට ගන්න බෑ. එහෙනම් රුපියල් 6000ක් ගෙවලා නැහැ කියලා ගන්නතු වෙන්න බෑ. වියදමක් විදිහට ගන්න වෙනවා. ඒ හින්දා අපි පොලි වියදම් ගිණුම ගහ ගන්නවා. පොලි වියදම් ගිණුම ඊළඟට ඒ ගෙවලා නැති හින්දා උපජිත පොලි වියදම් ගිණුමට බැර වෙන්න ඕන හින්දා උපජිත පොලි වියදම් ගිණුමත් ගහගත්තා. පොලි වියදම් ගිණුමට හර වෙනවා රුපියල් 6000ක් උපජිත පොලි වියදම් කියලා. උපජිත පොලි වියදම් කියලා නැත්නම් ගෙවිය යුතු පොලි වියදම් කියලා පොලි වියදම් ගිණුමට හර වෙනවා උපජිත පොලි වියදම් ගිණුමට බැර වෙනවා රුපියල් 6000ක් පොලි වියදම් කියලා. හරි ගැටලුවක් නැහැ නේද? එතන මේක කාලච්ඡේදයේ වියදම. මේක ආරම්භ සියයක් තිබුණේ නැහැ කලින් වියවලා තිබුණේ නැහනේ. හරි. එතන මේක ලාභ බලාව ගිණුමේ වියදමක් විදිහට පෙන්නනවා. උපජිත පොලිය ජංග වගකීමක් විදිහට මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේදී පෙන්නනවා. හරි. අපි ඊළඟ ඉස්සරහට යන් හරි. අපි 16 කතා කරා. ඊළඟට අපි යනවා ඉදිරියට ගෙවූ වියදම්. ඉදිරියට ගෙවූ වියදම් ඒ කියන්නේ අපි වැඩියෙන් උපජිත සංකල්පයෙන් කියන්නේ ගෙව්වා හෝ නොගෙව්වා හෝ කාලච්ඡේදයට අදාළ වියදම් පමණක් වියදම් විදිහට ගන්න. වැඩිපුර ගෙව්වා කියලා ඒක වියදමක් විදිහට ගන්න එපා. ඒක වැඩිපුර ගෙවලා තියෙන වියදමක් කියලා ඒක අපිට වත්කමක් කියලා කියනවා. ඒ වත්කමක් විදිහට හඳුනා ගන්න කියනවා. එනම් ගිණුම් කාලච්ඡේදයේ තුල වැඩිපුර ගෙවන ලද වියදම් ප්‍රමාණය මෙසේ වැඩිපුර ගෙවන ලද ප්‍රමාණය ව්‍යාපාරයට මුදල් බවට පත් කළ හැකි වත්කමකි. මෙසේ වැඩිපුර ගෙවන ලද ප්‍රමාණය ව්‍යාපාරයට මුදල් බවට පත් කළ හැකි වත්කමකි. මේ නිසා අපි ගෙවද්දින් ගෙව් ප්‍රමාණය මුදල් බැර කරලා අදාළ වියදම් ගිණුම හර කරලා තියෙන්නේ. වැඩියෙන් ගෙව් ප්‍රමාණය වියදම් ගිණුමේ තියන්න බෑ. ඒ හින්දා වැඩියෙන් ගෙව් ප්‍රමාණය වියදම් ගිණුමෙන් අයින් කරන්න ඕන. අයින් කරන්න නම් වියදම් ගිණුම බැර කරන්න ඕන හරසේ යන්න තියෙන්නේ. අයින් කරන්න නම් අදාළ වියදම් ගිණුම බැර කරලා හර කරනවා ඉදිරියට ගෙවූ වියදම් නැත්නම් ඉදිරියට කළ වියදම් ගිණුමකට හර කරනවා. ඒ ඉදිරියට කළ වියදම් ගිණුම වත්කම. ඒ වත්කම වැඩිවීම හර හින්දා තමයි ඉදිරියට කළ වියදම් ගිණුමට හර වෙන්නේ. එහෙනම් ඉස්සරහට ලියා ගමු. ඉදිරියට ගෙවූ වියදම් වල ඉස්සරහට ලියා ගන්න. ඉදිරියට ගෙවූ වියදම් ගිණුම හර අදාළ ඉදිරියට ගෙවූ වියදම් ගිණුම හර අදාළ වියදම් ගිණුම බැර. ඉදිරියට ගෙවූ වියදම් ප්‍රමාණය ඉදිරියට ගෙවූ වියදම් ගිණුම හර අදාළ වියදම් ගිණුම බැර අදාළ වියදමෙන් අයින් කරන්න ඕන. ඒ ගිණුමේ මේ වෙද්දෙන් තියෙනවා ගෙවපු ගාන. මුදල් බැර කරලා අදාළ වියදම් ගිණුම හර කරලා තියෙනවා. ඒ වැඩිපුර තියෙන ප්‍රමාණය අදාළ වියදම් ගිණුම් බැර කරලා ඉදිරියට ගෙවූ වියදමක් විදිහට වත්කමක් විදිහට පෙන්නනවා. වියදම් අඩු වෙන හින්දා අදාළ වියදම් ගිණුම් බැර වෙනවා. ඉදිරියට ගෙවූ වියදම් වත්කමක් වැඩි වීම නිසා හර වෙනවා. හරි මේකේ 17 වෙනි ගාන ටියුටේ 17 වෙනි ගාන මෙතන මේ සයිඩ් එක නම් පෙන්වන්නේ නැහැ ඒක. ටියුට් එක ගත්තොත් අපි 12 වෙනි පිටුවේ 17 වෙනි ගාන 12 වෙනි පිටුවේ 17 වෙනි ගාන හරිද? ටියුට් එක නැත්තම් මේ සයිඩ් එක පෙන්වන්නේ නැහැ ඒක ටියුට් එක නැත්තම්
කෙවුට්ට ඒවලා තියෙන 17 වෙනි ගාන මම ඉක්මනින් කියා ගන්නම්. පහත කනතුර ගිණුම් ගත කරන්න 17 වෙනි ගාන කෙවුට්ට නැති කෙනෙක් ලියා ගන්න විනාඩියක් කරන් පහත කනතුර ගිණුම් ගත කරන්න. එක ජනවාරි මාසයේ කඩකුලිය 20000කි. ජනවාරි මාසයේ කඩකුලිය 20000කි. මුදලින් කඩකුලිය රුපියල් 25000ක් ගෙවා ඇත. ජනවාරි මාසයේ කඩකුලිය 20000කි. මුදලින් කඩකුලිය රුපියල් 25000ක් ගෙවා ඇත. දෙවෙනි ගණතුනුව ජනවාරි මාසයේ විදුලි බිල 5000ක් වන අතර ඉක්මනින් ලියන්න හුරු වෙන්නත් ඕන ඈ. ඉක්මනින් ලියන්න හුරු වෙන්නත් ඕන. ඒක මොකද එක්සෑම් එකට අපි වේගින් හුරු වෙන්න ඕන. දෙවෙනි ගණතුනුව ජනවාරි මාසයේ විදුලි බිල 5000ක් වන අතර මාසයේ අග වැඩිපුර ගෙවූ විදුලි බිල රුපියල් 2500කි. ජනවාරි මාසයේ විදුලි බිල 5000ක් වන අතර මාසයේ අග වැඩිපුර ගෙවූ විදුලි බිල රුපියල් 2500කි. තුන්වෙනි ගණතුනුව ජනවාරි මාසයේ රක්ෂණය 23000ක් ගෙවා ඇති අතර ජනවාරි මාසයේ රක්ෂණය 23000ක් ගෙවා ඇති අතර මාසයේ අග රුපියල් 15000ක් වැඩිපුර ගෙවූ රක්ෂණයක් පවතී. තුන්වෙනි ගණතුනුව ජනවාරි මාසයේ රක්ෂණය 23000ක් ගෙවා ඇති අතර මාසයේ අග රුපියල් 15000ක වැඩිපුර ගෙවූ රක්ෂණයක් පවතී. 4 ජනවාරි මාසයේ විකුණුම් කොමිස් 8000කි රුපියල් 12000ක් කොමිස් මුදලක් ගෙවා ඇත. ජනවාරි මාසයේ විකුණුම් කොමිස් 8000කි රුපියල් 12000ක විකුණුම් කොමිස් ගෙවා ඇත. හරි ඉක්මනින් හදන්න බලන්න. 17 වෙනි ගාන ඉක්මනින් හදන්න බලන්න. ඉදිරියට ගෙවූ වියදම ගලපන්න. ඉදිරියට ගෙවූ වියදම ගලපන්න විනාඩියක් කරන්.
හරි අපි ගානට යන්නේ නේද? හදලා ඉවරයි නේද ඔයාලා? හදලා ඉවරයි නේ? Excel එක පැහැදිලි නැත්නම් චූට්ටක් කියන්නේ මම පැහැදිලි ඇති කියලා හිතාගෙන කරගෙන යන්න මට පේන්නේ නැහැ නේ. හරි පළවෙනි ගණන්දරුව කියවන්න බලන්න. ජනවාරි මාසයේ කඩකොලිය 20000කින් මුදලින් කඩකොලි 25000ක් ගෙවා ඇත. මේ වෙද්දින් ශේෂය තියෙනවා කීයක්ද? මේ වෙද්දින් ශේෂය තියෙනවා කීයක්ද? හරි කඩකොලි ගිණුමේ මුදල් බැර කරලා කඩකොලි ගිණුමේ කඩකොලි වියදම් ගිණුමේ මුදල් බැර කරලා මුදල් ගෙවද්දී 25000ක් ගෙවලා තියෙනවානේ. මුදල් ගිණුමට බැර කරලා කඩකොලි වියදම් ගිණුමට මම මේ 25000ක් හර කරලා මේ වෙද්දින් තියෙනවා. කඩකොලි වියදම් කියලා ශේෂයක් තියෙනවා. නැත්නම් මුදල් ගිණුමට බැර වෙලා කඩකොලි ගිණුමට හර වෙලා ශේෂයක් තියෙනවා රුපියල් 25000. දැන් අපිට ගලපන්න කියන්නේ මොකද්ද? අපිට ගලපන්න කියන්නේ වැඩියෙන් ගෙවු ප්‍රමාණය මේ ගිණුමෙන් අයින් කරන්න කියනවා. ඒ කියන්නේ අපිට මේ උපජිත සංකල්පයට අනුව කඩකොලි ගන්න පුළුවන් කාලච්ඡේදයට අදාළ වියදම් පමණයි. නැත්නම් ගැළපුම් සංකල්පයට අනුවත් කඩකොලි ගන්න පුළුවන් ගෙව්වා හෝ නොගෙව්වා හෝ පීරියඩ් එකට අදාළ නැත්නම් ආදායම් ඉපීමට දායක වූ වියදම් ප්‍රමාණය පමණයි. එහෙනම් කාලච්ඡේදයට නැත්නම් ජනවාරි මාසයට 20000යි අදාළ. එහෙනම් 25000ක් ගෙවලා තියෙන හින්දා කඩකොලි ගිණුමේ වියදම අයින් කරන්න ඕන. අයින් කරලා වියදම් අඩු වෙන හින්දා කඩකොලි වියදම් ගිණුමට බැර වෙනවා, හර වෙනවා ඉදිරියට කළ කඩකොලි වියදම් ගිණුමකට. ඉදිරියට කළ කඩකොලි වියදම් ගිණුමකට හර වෙනවා කීයක්ද? රුපියල් 5000ක්. 5000ක් හර වෙනවා කඩකොලි වියදම් කියලා. කඩකොලි වියදම් ගිණුමට බැර වෙනවා වියදම අඩු වෙන හින්දා රුපියල් 5000ක් මේ ඉදිරියට කළ කඩකොලි කියලා. එදාට කාලච්ඡේදයේ ලාභ ගිණුමට යන්නේ කාලච්ඡේදයේ ලාභ ගිණුමට යන්නේ රුපියල් 20000 පමණයි. මේ කඩකොලි වියදම් ගිණුමේ දැන්ඩ තියෙන්නේ රුපියල් 20000යි. මේ පැත්තේ 25000යි, මේ පැත්තේ 5000ක් දැම්මාම මේ හර පැත්තේ මේ පැත්ත අඩු වුණාට පස්සේ කඩකොලි වියදම් ගිණුමේ ශේෂයක් ඉතිරි වෙන්නේ රුපියල් 20000යි. මේකට බැර වෙනවා ලාභ ගිණුමට හර වෙනවා. මෙතන ලාභ කියලා මේකට රුපියල් 20000ක් බැර වෙලා ලාභ ගිණුමට 20000ක් හර වෙනවා. අවසානයේ එක පස්සේ අපි ඉගෙන ගමු ලාභ ගිණුමට ගන්නේ කොහොමද කියලා. හරිද? එතන මේ කඩකොලිය කාලච්ඡේ ගෙවලා තියෙනවා මුදල් වලින් ගෙවලා තියෙනවා 25000ක්. ඒ කියන්නේ කඩකොලි වියදම් ගිණුමේ 25000 ශේෂයක් මේ වෙද්දින් තියෙනවා. අපි ඒකෙන් අයින් කරන්න ඕන 5000. මොකද ජනවාරි මාසයට අදාළ 20000යිනේ. එහෙනම් කඩකොලි වියදම් ගිණුමට 5000 බැර කළා ඉදිරියට කළ කඩකොලි ගිණුමට රුපියල් 5000 කර කරනවා. මේක ජංගම වත්කම් තුළ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කම් තුළ ඉදිරියට කඩකොලි කියලා රුපියල් 5000ක් පෙන්වන්න ඕන. හරි. ඊළඟ ගණන්දරුව ඊළඟ ගණන්දරුවට යන්න. ඊළඟ ගණන්දරුව මොකද්ද? ජනවාරි මාසයේ විදුලි බිල 5000ක් වන අතර මාසයේ අග
වැඩිපුර ගෙවූ විදුලිය 2500ක් තියෙනවලු. එහෙනම් විදුලි වියදම් ගිණුම ඕන. අපි විදුලි වියදම් ගිණුම ගහගත්තා. වැඩියෙන් ගෙවලා නම් ඉදිරියට කරපු වියදමුත් තියෙනව නේද? එහෙනම් ඉදිරියට කළ විදුලි වියදම් ගිණුමත් ගහගත්තා. විදුලි වියදම් ගිණුම ගත්තා. ඉදිරියට විදුලි වියදම් ගහගත්තා. එතකොට කියන්නේ මොකද්ද? ජනවාරි මාසයේ ජනවාරි මාසයේ විදුලි බිල 5000ක් වන අතර ජනවාරි මාසයට අදාළ 5000යි. ඒ කියන්නේ මේ ජනවාරි මාසයට අදාළ 5000යි. හැබැයි මාසේ අග වෙනකොට 2500ක් වැඩියෙන්ක් ගෙවලා තියෙනවලු. එහෙනම් අපි ගෙවලා තියෙන ඔක්කොම කීයද? මාසේ ගාණක් ගෙවලා වැඩියෙන් ගෙවලා නම් මේ මාසේ ගාණ කොහොමද ගෙවලා තියෙන්නේ බෑ. මාසේ ගාණක් ගෙවලා ඊට අමතරව 2500ක් වැඩියෙන් ගෙවලා කියන්නේ 7500ක් ගෙවලා තියෙනවා විදුලි වියදම් කියලා. ඒක ශේෂයේ විදියට විදුලි වියදම් ගිණුමේ මේ වෙද්දින් තියෙනවා නේද? රුපියල් 7500 ශේෂයක් තියෙනවනේ විදුලි වියදම් ගිණුමේ. ඇයි ඒ? කාලච්ඡේදය එකක් ගෙවලා වැඩිනොත් 2500ක් ගෙවලානේ. වැඩියෙන් ගෙවලා කියන්නේ කාලච්ඡේදය කොහොමද ගෙවලානේ. එහෙනම් කාලච්ඡේදය ජනවාරි මාසෙට අදාළයි 5000ක් වැඩියෙන් ගෙවලා තියෙන 2500ක්. ඒ හින්දා මුදලින් මේ විදිහේ මුදල් බැර කළා විදුලි වේදන් ගිණුම හර කළා නැත්නම් ශේෂයේ විදියට රුපියල් 7500ක් තියෙනවා. හරි. අයියා අපරක් දෙන්න විනාඩකින්. ඉලක්කයේ උඩට ඉලක්ක මාත්‍යා හැබැයි කිලෝමීටර් කියලා හරි. එතර විදුලි වියදම් ගිණුමේ මේ වෙද්දින් තියෙනවා රුපියල් 7500ක් නේද? එතකොට අපි මේක 7500 ලාභ ගිණුමේ ලාභයට එරෙහිව වියදමක් විදිහට ගන්න බෑ. කාලච්ඡේදයේ වියදමක් විදිහට ගන්න බෑ. ජනවාරි මාසයට අදාළව රුපියල් ජනවාරි මාසයට අදාළව රුපියල් 5000යි වියදම. එහෙනම් 2500ක් මේකෙන් අයින් කරන්න ඕන. අයින් කරන්න නම් මේ ගිණුමට 2500ක් බැර කරන්න ඕන. මේක හර කරන්න ඕන ඉදිරියට කළ වියදමක්. ඒක වත්කමක් නේද? මේක වියදම් ගිණුමෙන් අයින් කරලා ඉදිරියට කළ වියදම් විදුලි වියදම් ගිණුමට විදුලි වියදම් ගිණුමට බැර කරලා ඉදිරියට කළ වියදම් ගිණුමට විදුලි වියදම් ගිණුමට හර කරනවා. එතකොට ඉදිරියට කළ විදුලි වියදම් ගිණුම ශේෂය මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කමක් විදිහට පෙන්නනවා. විදුලි වියදම් ගිණුමේ ශේෂය මෙතන ඇතර විදුලි වියදම් ගිණුමේ එන්නේ ගිණුම තුළ තියෙන්නේ 5000යි. මේ 5000 ලාභ ගිණුමට අර මේකට බැර කරලා ලාභ ගිණුමට හර කරනවා. වියදමක් විදිහට ලාභය ගන්න එක රද්දී වියදමක් විදිහට ගන්න රුපියල් 5000 පමණයි. හරි. ඊළඟ ගණතුලට යන්න. ඊළඟ ගණතුල මොකද්ද? ජනවාරි මාසයේ රක්ෂණය 23000ක් ගෙවා ඇති අතර. එතන ගෙවලා තියෙනවා 23000ක්. එහෙනම් රක්ෂණ ගිණුමේ මේ වෙද්දින් තියෙනවා මුදල් බැල කරලා ශේෂය විදියට තියෙනවා. රක්ෂණ වියදම් ගිණුමේ මේ වෙද්දින් ශේෂය විදියට තියෙනවා 23000ක්.
රක්ෂණ වියදම් කිරීමේ මේ වෙද්දීන් ශේෂයේ විදියට දෙනවා 23000 මුදලින් ගෙවලා තියෙනවා කියලානේ. මාසයේ අග 15000ක් වැඩිපුර ගෙවලාලු. එහෙනම් මාසයේ අග 15000ක් වැඩිපුර ගෙවනවා නම් ඒක අයින් කරන්න බෑ මේ විදිහේ වියදම් ගිණුමේ තියෙනවා 15000ක් වැඩියෙන්. වැඩියෙන් තියෙන මේ අදාළ වියදම් ගිණුමට බැර කරනවා අඩු වෙන්න ඕන නේද වියදම. මේක ඉදිරියට කරපු වියදමක් ඒ හින්දා ඒක අපිට වත්කමක්. එහෙනම් ඉදිරියට කළ රක්ෂණ කියලා ගිණුමකට රුපියල් 15000ක් හර කරනවා රක්ෂණ වියදම් ගිණුමට 15000ක් බැර කරනවා ඉදිරියට ගෙවූ රක්ෂණය කියලා. ඉදිරියට ගෙවූ රක්ෂණ කියලා රක්ෂණ වියදම් ගිණුමට 15000ක් බැර කරනවා රක්ෂණ වියදම් ගිණුමට බැර කරනවා ඉදිරියට කළ රක්ෂණය කියලා 15000ක් ඉදිරියට කළ රක්ෂණ වියදම් ගිණුමට හර කරනවා 15000ක්. ඒතර මේක වත්කමක්. මේක ජංග වත්කමක් විදිහට පෙන්නනවා. රක්ෂණ වියදම් ගිණුමේ රුපියල් 23000ක් ගෙවලා තිබ්බට ඉදිරියට ගෙවලා තියෙන 15000යි. එහෙනම් කාලච්ඡේදයට අදාළ ලාභ ගිණුමට යන්නේ මේ රක්ෂණ වියදම් ගිණුමේ වියදමක් විදිහට ඉතුරු වෙන්නේ රුපියල් 8000ක් පමණි. රුපියල් 8000ක් පමණයි. එතන කාලච්ඡේදයට අදාළ වියදම රුපියල් 8000යි. ඒක තමයි ලාභ ගිණුමේ වියදමක් විදිහට ගන්නෙ. මේ ඉදිරියට කළ රක්ෂණ වියදම මේක වත්කමක්. ඒක ජංග වත්කමක් විදිහට මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේදී පෙන්නනවා. ඊළඟ ගණතුනට යන්න. ඊළඟ ගණතුන මොකද්ද? ජනවාරි මාසේ විකුණුම් කොමිස් 8000යිලු 12000ක් මුදලින් ගෙවලා තියෙනවලු. එහෙනම් විකුණුම් කොමිස් කිනුවේ මේ වෙද්දින් ශේෂයක් තියෙනවා. මුදල් බැර කළා විකුණුම් කොමිස් කිනුමකට හර කරලා ඇති රුපියල් 12000ක්. රුපියල් 12000ක් විකුණුම් කොමිස් ගිණුමට මේ වෙද්දින් හර වෙලා තියෙනවා. ශේෂයේ විදියට ඇවිදින් තියෙනවා. මුදල් බැර කරලා විකුණුම් කොමිස් ගිණුමට හර කරලා තියෙනවා. එහෙනම් ශේෂයේ විදියට රුපියල් 12000ක් තියෙනවා. හැබැයි ජනවාරි මාසයට අදාළ 8000යි. වියදම විදියට ගන්න පුළුවන් 8000යි. එහෙනම් මේකෙන් 4000ක් අයින් කරන්න ඕන. එහෙනම් මේකෙන් 4000ක් අයින් කරන්න බැයි නේද? එහෙනම් මේකෙන් 4000ක් අයින් කරන්න ඕන. එහෙනම් 4000ක් මොකද කරන්නේ? මේකට 4000ක් බැර කරනවා. විකුණුම් කොමිස් ගන්නව 4000ක් බැර කරලා හර කරනවා ඉදිරියට කළ විකුණුම් කොමිස් කියලා ගිණුමකට. ඒක අපිට වත්කමක්. ඉදිරියට කළ විකුණුම් කොමිස් කියලා ගිණුමකට රුපියල් 4000ක් හර කරනවා විකුණුම් කොමිස් කියලා. විස්තරය ලියනවා විකුණුම් කොමිස් ගිණුමට බැර වෙනවා වැඩිපුර ගෙවලා තියෙන හින්දා වැඩිපුර කළ විකුණුම් කොමිස් කියලා නැත්නම් ඉදිරියට කළ විකුණුම් කොමිස් කියලා විකුණුම් ගිණුමට බැර වෙනවා. එතන විකුණුම් කොමිස් ගිණුම වියදම් ගිණුමේ ඉතුරු වෙන්නේ රුපියල් 8000ක් පමණයි. පීරියඩ් අදාළ වියදම විතරයි ඉතුරු වෙන්නේ. ඉදිරියට කළ විකුණුම් කොමිස් ගිණුමේ ශේෂය ජංගම වත්කමක් විදිහට මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේදී පෙන්නනවා. හරි. අපි ඊළඟ කොටසට යන්න. මේකේ ගැටලුවක් නැහැ නේද? හරි. එහෙනම් ඊළඟ කොටසට යන්න. ඊළඟ කොටසට යන්න. එලා මම දැන් නම් මේ මහව ඉන්නේ. ක්ලාස්. හොද. මට මම ඊයේ පෙරේද නම් මේ හැවුවේ නෑ හම්බුනේ නෑ. මේ මම අහන්න. ෆෝන් කරන්නේ. මම දාන්න. මම කෝල් එක දෙන්නම්. හරි. ලැබිය යුතු ආදායම් අනිත් එක මොකද්ද? ලැබිය යුතු ආදායම්. ඒ කියන්නේ පීරියඩ් එකට අදාළ ආදායමක්. නැත්තම් කාලච්ඡේදයට අදාළ ආදායමක් හැබැයි තාම හම් වෙලා නැහැ. එහෙනම් ඒක ලැබිය යුතු ආදායමක්. ආදායම් ගන්න කියන ලැබුණා හෝ නොලැබුණා හෝ කාලච්ඡේදයට අදාළ ආදායම විදිහට ගන්න කියනවා. එතන ආදායම විදිහට ගද්දින් අනිත් පැත්තෙන් අපිට හඳුනා ගන්න වෙනවා ලැබිය යුතු ආදායම් කියලා වත්කමක්. ලැබිය යුතු ආදායම් ජංගම වත්කමක්.
ගිනුම් කාලච්ඡේදයට අයිති නමුත් ගිනුම් කාලච්ඡේදය තුළදී නොලද ආදායම් ලැබිය යුතු ආදායම් ලෙස ලැබිය යුතු ආදායම් හෙවත් උපචිත ආදායම් ලෙස හැඳින්වේ. උපචිත ආදායම් කියන්නේ ලැබිය යුතු ආදායම් වලට තමයි. මෙම ආදායම් ව්‍යාපාරයෙන් ලැබිය යුතු වත්කමකි. මේක ව්‍යාපාරයේ ජංගම වත්කමක් විදිහට පෙන්වනවා. එතර දිස්සරහන කොහමද ලැබිය යුතු ආදායම් ගිණුම හර අදාළ ආදායම් ගිණුම බැර. ලැබිය යුතු ආදායම් ගිණුම හර අදාළ ආදායම් ගිණුම බැර. ලැබිය යුතු ආදායම් ගිණුම හර කරනවා අදාළ ආදායම් ගිණුමට බැර කරනවා. හරි 18 වෙනි ගාන හදන්න බාන්න ඉක්මනින් 18 වෙනි ගාන හදන්න. තේරෙන්නේ නැත්තම් පොඩ්ඩක් අහන්න ඕනේ. පැහැදිලි නැත්තම් පොඩ්ඩක් අහන්න මම පැහැදිලි කරන්නම්. ඔයාලා තේරෙනවද නැද්ද කියලා බලන්න විදියක් නැහැනේ. හරි 16 18 වෙනි ගාන ඉක්මනින් ලියාගෙන හදන්න බාන්න. ඉක්මනින් ගාන ලියා ගන්න විනාඩියක් ටියුට් එක නැති අය අර චුට්ටක් අයින් මේක ටයිට් එක අයින් කරන්න. ගාන නැති අය විනාඩියක් ලියා ගන්න. ලියාගෙන හදන්න ගන්න විනාඩි 3ක් විතර දෙන්නම් හදාගන්න. ඉක්මනින් ඉස්සලා ගාන ලියාගෙන ඉන්න. මම විනාඩියකින් කමාරකින් ගාන අයින් කරනවා. සොෆ්ට් කොපිය තියෙනවා නම් ඒක ප්‍රශ්නයක් නැහැ. ඒකේ 12 වෙනි පිටුව ටියුට් එකේ 12 වෙනි පිටුව ගාන ලියාගෙන ඉවරයි ඇති නේද? ජනවාරි මාසයේ කොමිස් ආදායම 30000කි මුදලින් ලැබෙන 20000ක් පමණි. දෙවැනි ගණතුන ජනවාරි මාසයේ මුදලින් ලද පොලි ආදායම රුපියල් 10000කි. තවත් 5000ක පොලියක් ලැබිය යුතුයි. ජනවාරි මාසයේ සේවා ආදායම 10000කි. තවත් 1000ක් ලැබිය යුතුයි. ජනවාරි මාසයේ ගෙවල් කුලී ආදායම 5000ක් ලැබී නැත.
What are the facilities if you get the house in Nicaragua? And very Gujarat Kanmana, here facilities not two bedrooms, sorry. Three bathrooms, sorry. Oh, these are the toilets. Only living room में ना एक living room में Here imagine that you are not and write the knot to a monkey. හරි 18 වෙනි ගාන හැදුවද ඔයාලා හදන්න ගන්නද හදලා ඉවරද නෑ නේද හදලා ඉවර නම් කවුරු හරි එක්කෙනෙක් කියන්න එතන හදන්න ගන්නම් ඉක්මනින් හදන්න හරි සර් හරි නේද හරි අපි හදමු හරි පළවෙනි ගණන්දුන මොකද්ද 18 වෙනි ගානේ ජනවාරි මාසයේ කොමිස් ආදායම 30000කි මුදලින් ලැබුණේ 20000ක් පමණි මුදලින් ලැබෙද්දී මුදල් හර වෙලා කොමිස් ආදායම් ගිණුමකට බැර වෙලා ඇති නේද කොමිස් ආදායම් ගිණුමකට බැර වෙලා කොමිස් ආදායම් ගිණුමේ හර ශේෂයක් තියෙන බැර ශේෂයක්ද බැර ශේෂයක් නේද ආදායමක් ඉඳන් මුදල් හර වෙලා මුදලින් ලැබෙන හින්දා මුදල් හර වෙලා කොමිස් ආදායම් ගිණුමට බැර වෙලා තියෙනවා රුපියල් කොමිස් ආදායම් ගිණුමට බැර වෙලා තියෙනවා රුපියල් කීයක්ද කොමිස් ආදායම් ගිණුමට බැර වෙලා තියෙනවා රුපියල් 20000ක් නේද මේ වෙද්දින් කොමිස් ආදායම් ගිණුමේ ශේෂයක් තියෙනවා රුපියල් 20000ක් කොමිස් ආදායම් ගිණුමේ ශේෂයක් තියෙනවා 20000ක් හැබැයි ජනවාරි මාසයේ කඩකුලි හරි ජනවාරි මාසයේ කඩකුලි කොමිස් ආදායම රුපියල් 30000ලු ජනවාරි මාසයේ කොමිස් ආදායම රුපියල් 30000යිලු ජනවාරි මාසයේ කොමිස් ආදායම 30000යි නම් දැන් කොමිස් ආදායම් ගිණුමේ තියෙන්නේ 20000යි එහෙනම් තව 10000ක් හම්බෙන්න ඕන ලැබෙන්න ඕන නේද එහෙනම් මේක හැබැයි මේ 20000 ලැබිලා තිබ්බට 20000 කොමිස් ආදායම් ගිණුමේ තිබ්බට අපිට මේක ගන්න බෑ කාලච්ඡේදයට අදාළ ආදායම ගන්න ඕන. ඒතර කාලච්ඡේදයට අදාළව තව 10000ක් මදි. ඒක ලැබිය යුතුයි. එහෙනම් ඒ කොමිස් ආදායම් ගිණුම ලැබිය යුතු කොමිස් ආදායම් කියලා එක වත්කමක් වෙනවා නේද? රුපියල් 10000ක් ලැබිය යුතු කොමිස් ආදායම් ගිණුම ලැබිය යුතු කොමිස් ආදායම් කියලා අලුතෙන් ගිණුමක් ගහ ගන්න වෙනවා. ලැබිය යුතු කොමිස් ආදායම්
කියලා ගිණුමක් ගහ ගන්නවා ලැබිය යුතු කොමිස් ආදායම් ගිණුමට හර කරනවා ඒක මේ ලැබිය යුතු කොමිස් ආදායම් ගිණුමට කොමිස් ආදායම් කියලා හර කරනවා ඒක කොමිස් ආදායම් ගිණුමට බැර වෙනවා ලැබිය යුතු කොමිස් ආදායම් කියලා ලැබිය යුතු කොමිස් ආදායම් කියලා බැර වෙනවා එතකොට කොමිස් ආදායම් ගිණුමේ දැන් තියෙනවා රුපියල් 30000ක් දිස්සරහන දැම්මේ කොහමද ලැබිය යුතු කොමිස් ආදායම් ගිණුම හර කොමිස් ආදායම් ගිණුමට බැර රුපියල් 10000යි එහෙනම් මේ ආදායම් ගිණුමේ දැන් ලාභ ලාභ ගිණුමට බැර වෙනවා රුපියල් 30000ක් බැර කරන්න පුළුවන් ආදායම් විදියට කාලච්ඡේදයට අදාළ ආදායම ගන්න පුළුවන් ලැබිය යුතු කොමිස් ආදායම රුපියල් 10000ක් හර කරලා තියෙනවා දැන් ලැබිය යුතු කොමිස් ආදායම් ගිණුමේ හරශේෂයක් තියෙනවා ඒක වත්කමක් ඒක මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජන්ගම වත්කම් තුළ ලැබිය යුතු කොමිස් ආදායම් කියලා පෙන්නනවා හරි ඊළඟ ගණන්වලට යන් ඊළඟ ගණන්වලට යන් ඊළඟ ගණන්ව මොකද්ද ජනවාරි මාසයේ මුදලින් ලද පොලි ආදායම එතන ලද පොලි ආදායම් කියලා ගිණුමක් එනවා ලද පොලි ආදායම් කියලා ගිණුමක් ගත්තාම ජනවාරි මාසයේ ලද පොලි ආදායම් 10යිලු තවත් 5000 පොලිය ලැබිය යුතුයි එහෙනම් ජනවාරි මාසයේ ලද පොලි ආදායම් ගිණුමේ මේ විදිහේ මුදල් බැර වෙලා ශේෂයේ විදියට තියෙනවා රුපියල් 10000ක් ශේෂයේ විදියට 10000ක් තියෙනවා නැත්නම් මුදල් බැර වෙලා ලද පොලි ආදායම් ගිණුමට හර වෙලා තියෙනවා රුපියල් 10000ක් දැන් හැබැයි තව 5000ක් ජනවාරි මාසයේ අවසාන ලැබිය යුතුලු ජනවාරි මාසයට අදාළ ආදායමලු එහෙනම් අපි ඒක ලැබිය යුතු පොලි ආදායම් කියලා හඳුනා ගන්න ඕන ලැබිය යුතු පොලි ආදායම් කියලා ගිණුමකට හර කරනවා ඒක වත්කමක් හින්දා රුපියල් 5000ක් විස්තරයට ලියනවා ලද පොලි ආදායම් කියලා ලද පොලි ආදායමට මේක ලැබිලා නැහැ හැබැයි මේක පීරියඩ් අදාළ ආදායමක් හින්දා ලද පොලි ආදායම රුපියල් 5000ක් බැර වෙනවා ලැබිය යුතු පොලි ආදායම් කියලා ලැබිය යුතු පොලි ආදායම් කියලා ලද පොලි ආදායම් ගිණුමට බැර වෙනවා එතකොට දැන් ලද පොලි ආදායම් ගිණුමේ දැන් නිර්මාණය වෙනවා පීරියඩ් එකට අදාළ සම්පූර්ණ ආදායම රුපියල් 15000නේ කාලච්ඡේදයට අදාළ ආදායම එහෙනම් මේක ලාභ ලාභ ගිණුමේ ආදායමක් විදිහට පෙන්නනවා මේ ලැබිය යුතු පොලි ආදායම පෙන්නනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජන්ගම වත්කම් යටතේ ලැබිය යුතු පොලි ආදායම් කියලා රුපියල් 5000ක් ඊළඟ ගණන්වලට යනවා ඊළඟ ගණන්ව මොකද්ද ජනවාරි මාසයේ සේවා ආදායම් 10000 කිලු 2000ක් තාම ලැබෙන්න ඕනලු එහෙනම් සේවා ආදායම් කියලා ගිණුමක් ගහ ගන්නවා සේවා ආදායම් කියලා ගිණුමක් ගහගත්තා සේවා ආදායම් ගිණුමේ දැන්ට කීයක් තියෙන්නේ සේවා ආදායම් ගිණුමේ ජනවාරි මාසයට අදාළව 10000යිලු 2000ක් තාම ලැබිය යුතුලු ජනවාරි මාසයට අදාළ ආදායම් තියෙනවා 10000යි 2000ක් ජනවාරි මාසයේ අවසාන වෙද්දී ලැබෙන්න ඕනලු එහෙනම් 10000ක් හම්බෙලා නැහැනේ එතකොට සේවා ආදායම් කියලා ලැබිලා තියෙන්නේ මේ වෙද්දී ලැබිලා තියෙන රුපියල් 8000යි එහෙනම් සේවා ආදායම් ගිණුමේ ආරම්භ ශේෂයේ විදිහට රුපියල් 8000ක් තියෙනවා මුදල් කියලා නැත්තම් ආරම්භක ශේෂයේ විදිහට ශේෂය කියලා රුපියල් 8000ක් තියෙනවා හැබැයි කාලච්ඡේදයට ජනවාරි මාසයට අදාළ ආදායම රුපියල් 10000යි එහෙනම් තව 2000ක් අපිට ලැබිය යුතුයි එහෙනම් මේ 2000 ලැබිය යුතු සේවා ආදායම් කියලා විස්තරයෙන් ලියනවා සේවා ආදායම් කියලා ලැබිය සේවා ආදායම් ගිණුමට හර වෙනවා සේවා ආදායම් ගිණුමට 2000ක් බැර වෙනවා සේවා ආදායම් ගිණුමට 2000ක් බැර වෙනවා ලැබිය යුතු සේවා ආදායම් කියලා එතකොට සේවා ආදායම් ගිණුමේ දැන් කාලච්ඡේද ජනවාරි මාසයට අදාළව 10000ක් සේවා ආදායම් ගිණුමේ නිරූපණය වෙනවා මේක ආදායමක් විදිහට ගන්නවා ලැබිය සේවා ආදායම ජන්ගම වත්කමක් විදිහට මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේදී පෙන්නනවා ඊළඟට ගණන්තුනට යනවා ඊළඟ ගණන්තුනට යන් ජනවාරි මාසයේ ගෙවල් කුලී ආදායම් 5000ක් ලැබී නැතලු ලැබිච්ච ප්‍රමාණයක් නැහැනේ ජනවාරි මාසයේ ගෙවල් කුලී ආදායම් 5000යිලු ඒක ලැබිලා නැහැලු එහෙනම් ගෙවල් කුලී ආදායම් ගිණුමේ මේ වෙද්දින් ශේෂයක් නැහැ ගෙවල් කුලී ආදායම් ගිණුමේ මේ වෙද්දින් ශේෂයක් නැහැ හැබැයි ශේෂයක් නැහැ කියලා අපිට ගන්න නැතුව ඉන්න බෑ
ලැබුණා හෝ නොලැබුණා හරි කීයක්වත් හම්බ වෙන්නේ නැතුව හම්බ වෙලා නැතුව තිබ්බත් කාලච්ඡේදයට අදාළ ආදායම ආදාය විදිහට ගන්න ඕන. එහෙනම් මේක ලැබිය යුතු ආදායමක්. එහෙනම් ලැබිය යුතු ගෙවල් කුලී ආදායම් කියලා රුපියල් 5000ක් මේ කිනුමට හර වෙනවා. වත්කමක් විදිහට හඳුනා ගන්නවා. විස්තරයෙන් ලියනවා ගෙවල් කුලී ආදායම් ගිණුම ගෙවල් කුලී ආදායම් ගිණුම ගෙවල් කුලී ආදායම් ගිණුම ගෙවල් කුලී ආදායමට ගෙවල් කුලී ආදායම ගිණුමට 5000ක් බැර වෙනවා 5000ක් බැර වෙනවා ලැබිය යුතු ගෙවල් කුලී ආදායම් කියලා ලැබිය යුතු ගෙවල් කුලී ආදායම් කියලා හරිනේ දැන් ගෙවල් කුලී ආදායම් ගිණුමේ රුපියල් 5000ක් පෙන්වනවා ඒක තමයි ජනවාරි මාසයේ අදාළ ආදායම ඒක තමයි මූලික ආදායම් ප්‍රකාශයේ ගෙවල් කුලී ආදායම් විදිහට පෙන්වන්නේ මේ ලැබිය යුතු ගෙවල් කුලී මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ මේ ලැබිය යුතු ගෙවල් කුලී කියලා ජංගම වත්කම් යටතේ පෙන්වන්න ඕන හරි ගණදුණු 4 ඉවරයි නේද හරි ඊට පස්සේ අපි ඉස්සරහට යන් ඊළඟ එක තමයි කලින් ලද ආදායම් කලින් ලද ආදායම් කලින් ලද ආදායම් කියලා කියන්නේ අපිට තාම ආදායම් උපලබ්ධ වෙලා නැහැ උපලබ්ධි සංකල්පය කියලා අපි ඉස්සරහට ඉගෙන ගන්නවා උපලබ්ධි සංකල්පයෙන් කියනවා දැන් මම චුට්ටක් අහගත්තත් කමක් නැහැ ඉස්සරහටත් ඉගෙන ගන්නවා හරිද උපලබ්ධි සංකල්පයෙන් කියනවා ආදායම උපලබ්ධි වූ විට ආදායම හඳුනා ගන්නලු ඒ කියන්නේ ආදායම ඉපෙයි වූ විට ආදායම විදිහට හඳුනා ගන්නලු උපයලා නැතිව ආදායම් අපි ආදායම විදිහට ගන්න එපා කියලා කියනවා උදාහරණයකට කියමුකෝ විකුණුම් ගිවිසුමක් ඇති කර මේ ලබන අවුරුද්දේ විකුණන්න මේ අවුරුද්දේ ඇඩ්වාන්ස් එකක් ගන්නවා. ඒතර ඒක අපි මේ වෙද්දින් මේ උපලබ්ධ වෙලා නැහැ නේ ආදායම් උපයලා නැහැනේ. හැබැයි සල්ලි ලැබිලා කියලා ආදායමක් විදිහට ගන්නෙ එපා කියනවා උපලබ්ධ සංකල්පයට අනුව. උදාහරණේ උපලබ්ධ සංකල්පයෙන් කියනවා විකුණුම් විදියට විකුණුම් විදියට ගන්න කියන්නේ විකුණුම් භාණ්ඩවල අයිතිය මාරු වෙන්න ඕන. ඒ කියන්නේ භාණ්ඩවල ප්‍රතිලාභ සහ අවදානම මාරු වෙන්න ඕන. විකුණුම් කරුගෙන් ගැනුම් කරද්ද සේවාවන් නම් සේවාව සපයපු අවස්ථාව තමයි ආදායම හඳුනාගත්තු අවස්ථාව විදියට සලකන්න කියන්නේ. එතකොට මේ ආදායම උපලබ්ධ වෙලා නැත්නම් ආදායම තාමත් උපයලා නැත්නම් ඒක ආදායම විදියට ගන්න එපා කියනවා. ඒ කලින් ලද ආදායමක් විදියට තමයි සලකන්න කියන්නේ. එතකොට කලින් ලද ආදායම මොකද කරන්නේ ඉස්සරහට දාන්නේ කොහොමද ඉදිරියෙන් ලද ආදායම ගිණුම් කාලච්ඡේදය තුල වැඩිපුර ලද ආදායම මේ ව්‍යාපාරට වගකීමකි මේ ව්‍යාපාරට වගකීමයි හරිද එහෙනම් ඉදිරියෙන් ලද මේ ආදායම් කොහොමද දාන්නේ ඒක වගකීමක් විදිහට ගන්න වෙන්නේ නේද එහෙනම් අදාළ ආදායම් ගිණුම හර කලින් ලද ආදායම් ගිණුම බැර අදාළ ආදායම් ගිණුම ආදායම අඩු වෙනවා. වැඩියෙන් දාපු එක ගිණුමට දාපු එක ආදායම විදිහට ගන්න බැරි හින්දා ආදායම අඩු කරන්න ඕන හින්දා අදාළ ආදායම් ගිණුම හර කරා කලින් ලද ආදායම් ගිණුම බැර කරා. අදාළ ආදායම් ගිණුම හර කලින් ලද ආදායම් ගිණුම බැර. අදාළ ආදායම් ගිණුම හර කලින් ලද ආදායම් ගිණුම බැර. 19 වෙනි ගාන 19 වෙනි ගාන ඉක්මනින් හදන්න බාන්න ඉක්මනින් මේ ගාන නැති කට්ටිය චුට්ටක් ලියා ගන්න විනාඩියක් දෙකක් කරන් ගාන ලියාගෙන ඉක්මනින් හදන්න බාන්න දහනවෙනි ගාන ඉක්මනින් හදන්න පොඩි වෙලාවක් දෙන්නම්
Write an essay on the following topics. Use about negative spirals. Okay, here we have festival. By Mandela Children's Day. Keep your environment clean. Right here. You are complete the story. Story at the two pens were walking through the jungle suddenly. Lurking at command. By taking command. Imagine that you are acting in a school drama and won a first place in the drama competition. Write the letter to your uncle about it. We are doing it by providing letters here. Our attack here. सामान्य लेते हैं कि मोमेंटी का नियमा यहाँ पे बिल्कुल है ये वाला ऐसे क्लियर है ये डाला राइट का फॉर्मल लेते हैं का इनफॉर्मल लेते का अपने फॉर्मल लेते का किए ना अरे राइट ये लेवा अतिरिक्त नहीं की बेसिकली ना एडवांटेज ज्यादा ना बैठता करा मैं डिफेंसिव प्रोनाउंस करना करा अरे मुझे इवन से ये में कलेक्टिव नाउन्स के नाम से कथा करती है कलेक्टिव मींस यूनिट ये दिए इवन से में पाड़ा कथा करा හරිද හදලා ඉවරද usually must anagiri ma conjunction kata kara right conjunction form kata kara හදලා ඉවරද plural forms personal characteristic kata kara devasni elements for your kata kara and comparative superlative adjectives kata kara right the keywords clear kata kara right single one ඉක්මනින් හදන්න Events में आसान में ग्रामर पांच राइट रियल एरिया कथा करा ये आसान है कथा करा राइट और प्लॉन आकार नहीं होता है क्रिएटिव होगा ये काफी राइट है साथ को करना करा
Python saving the values. एक बार आप आराम से बनाएं. හරිද ඉවරද? හරි සර්. හරි එහෙනම් අපි හදමු. හරි 19 වෙනි ගන්නද? ජනවාරි මාසයේ කොමිස් ආදායම් 15000ක් වන අතර මුදලින් 20000ක් ලැබී ඇත. එතකොට මුදලින් ලැබිලා නම් මේ වෙද්දී කොමිස් ආදායම් ගිණුමේ තියෙනවා ශේෂයක්. මුදලින් ලැබිලා මුදල් බැර වෙලා කොමිස් ආදායම් ගිණුමේ තියෙනවා ශේෂයක්. බැර ශේෂයක් තියෙන්නේ ආදායමන්නේ. බැර ශේෂයක් තියෙනවා රුපියල් 20000ක්. 20000ක් බැර ශේෂයක් තියෙනවා. මුදල් බැර කරලා මුදල් ගිණුම මං ගහලා නැහැ. මුදල් ගිණුම බැර කරලා කොමිස් ආදායම් ගිණුමට මුදල් ගිණුම හර කරලා කොමිස් ආදායම් ගිණුමට බැර වෙලා තියෙනවා 20000ක්. දැන් ශේෂය විදිහට 20000ක් තියෙනවා ගිණුමේ. එහෙනම් ජනවාරි මාසයේ ආදායම කියලා කියන්නේ 15000යි. එහෙනම් ඉතුරු 5000ක් කලින් ලැබිලා තියෙන්නේ. ඒක අපිට තම ආදායමක් විදිහට ගන්න බෑ. ඒක අපි මේ ජංගම වක්කීමක් විදිහට නැත්තම් කලින් ලද කොමිස් ආදායමක් විදිහට ගන්න ඕන. කලින් ලද කොමිස් ආදායමක් කියලා ඒක වක්කීම් ගිණුමකට ගන්නවා. කලින් ලද කොමිස් ආදායම් කියලා. හරිද? එතන මේ කොමිස් ආදායම් 20000ක් ගිණුමේ තිබ්බට 20000ක් ගන්න බෑ. 5000ක් මේකෙන් අයින් කරන්න ඕන. අයින් කරනවා නම් කොමිස් ආදායම් ගිණුම ආදායම් අඩුවීම හරින්දා කොමිස් ආදායම් ගිණුමට හර වෙනවා කලින් ලද කොමිස් කියලා. කලින් ලද කොමිස් ආදායම් කියලා කොමිස් ආදායම් ගිණුමට හර වෙනවා. කලින් ලද කොමිස් ආදායම අපිට වක්කීමක්. ඒ හින්දා කොමිස් ආදායම් ගිණුමට බැර වෙනවා. කලින් ලද කොමිස් ආදායම් ගිණුමට බැර වෙනවා කොමිස් ආදායම් කියලා විස්තරයට ලියනවා. හරිද? විස්තරයට ලියනවා. කොමිස් ආදායම් ගිණුම හර කලින් ලද කොමිස් ආදායම් ගිණුම බැර. එතකොට කොමිස් ආදායම් ගිණුමේ 15000යි ජනවාරි මාසයේ අදාළව තියෙන්නේ. කලින් ලද කොමිස් ආදායම් ගිණුමේ 5000ක බැරසයක් තියෙනවා. මේක මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේදී ජංගම වක්කීමක් විදියට පෙන්නනවා. මේක ජංගම වක්කීමක්. මේක ආදායම් ගිණුම. ආදායම් ගිණුමේ දැන් ශේෂය තියෙන්නේ 15000යි. හරි. දෙවෙනි ගණතුනට යන්. ජනවාරි මාසයේ මුදලින් ලද පොලි ආදායම් 12000කි. ඉන් 2000ක් වැඩිපුර ලද ආදායම් ලේ. ජනවාරි මාසයේ මුදලින් ලැබිලා තියෙනවලු පොලි ආදායම. එතන පොලි ආදායම් ගිණුම මේ වෙද්දින් ඇතිනේ. ලද පොලි ආදායම් ගිණුම. හරිද? ලද පොලි ආදායම් ගිණුම මුදල් බැර වෙලා ශේෂයේ විදියට මේ වෙද්දින් මුදල් හර වෙලා ලද පොලි ආදායම් ගිණුමට බැර වෙලා තියෙනවා. මේ වෙද්දින් ශේෂයක් තියෙනවා කීයක්ද? 12000ක්. මේ වෙද්දින් ශේෂයක් තියෙනවා 12000ක්. දැන් අපි මේ සටහන දාන්න ඕන. ගැලපුම් සටහන දාන්න ඕන. දැන් වැඩියෙන් ලැබිලා තියෙනවා. පොලි ආදායම ජනවාරි මාසයට අදාළව මුදලින් ලැබිලා තියෙනවා 12000ක්. ඉන් 2000ක් වැඩිපුර ලැබිලානේ. එහෙනම් වැඩිපුර කොටස මේ පොලි ආදායම් ගිණුමෙන් අඩු කරන්න ඕන. වියදම ආදායමක් අඩුවීම හරනේ. එහෙනම් මේකට 2000ක් හර වෙනවා කලින් ලද පොලි ආදායම් කියලා. මේකට 2000ක් හර වෙනවා කලින් ලද පොලි ආදායම් කියලා.
කලින් ලද පොලි ආදායම් කියලා. කලින් ලද පොලි ආදායම් ගිණුමට 2000 බැර වෙනවා පොලි ආදායම් කියලා. කලින් ලද පොලි ආදායම් ගිණුමට බැර වෙනවා පොලි ආදායම් කියලා. එතකොට පොලි ආදායම් ගිණුමේ දණ්ඩ ආදායම් විදිහට තියෙන්නේ 12000 2000 කයින් එච්චාම රුපියල් 10000යි ජනවාරි මාසයට දාලා පොලි ආදායම් 10000යි. ඒක තමයි ආදායම් විස්තරයට ගන්නේ. කලින් ලද පොලි ආදායම් ගිණුම ජංග වගකීමක්. ඒක අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ වගකීමක් විදිහට නිරූපණය කරනවා. ඊළඟ ගණතුලට යන්න. ඊළඟ ගණතුල ජනවාරි මාසය තුළද ගෙවල් කුලිය ආදායම 6000කි වැඩිපුර රුපියල් 3000ක් මාසය අග ලැබී ඇත. එහෙනම් මේ වෙද්දින් ලද ගෙවල් කුලිය කියලා ගිණුමක ශේෂයක් ඇති. ගෙවල් කුලිය ආදායම් ගිණුමේ ගෙවල් කුලිය ආදායම් ගිණුමේ කීයක් තියෙනවද ශේෂයක්? ගෙවල් කුලිය ආදායම් ගිණුමේ මේ වෙද්දින් ශේෂයක් තියෙනවා. මුදල් හර කරලා ගෙවල් කුලිය ආදායම් ගිණුමට බැර කරලා ශේෂයක් තියෙනවා. කීයක්ද? 9000ක්. ජනවාරි මාසයට අදාළව 6000යිනේ. වැඩිපුර 3000 ලැබිලා තියෙනවානේ. එහෙනම් ඔක්කොම ලැබිලානේ. 9000ක් මේ වෙද්දින් ලැබිච්ච ශේෂයක් තියෙනවා රුපියල් 9000ක්. ලැබිච්ච ශේෂයක් තියෙනවා රුපියල් 9000ක්. දැන් අපි ගැලපීම කරන්න ඕන. රුපියල් 3000ක් මාසෙ අග ලැබිලා වැඩිපුර රුපියල් 3000ක් මාසෙ අග වෙද්දී ජනවාරි මාසෙ අග වෙද්දී 3000ක් වැඩිපුර ලැබිලාලු. එහෙනම් වැඩිපුර එක ගෙවල් කුලිය ආදායම් ගිණුමට හර කරනවා. ආදායම අඩු වෙන්න ඕන හින්දා හර කරලා හර කරනවා කලින් ලද ගෙවල් කුලිය ආදායම කියලා. නැත්නම් ඉදිරියෙන් ලද ගෙවල් කුලිය ආදායම කියලා. කලින් ලද කියලා කියනවා ඉදිරියෙන් ලද කියලා කියනවා. කලින් ලද ගෙවල් කුලිය ආදායම් කියලා ගෙවල් කුලිය ආදායම් ගිණුමට හර කරනවා රුපියල් 3000ක්. ගෙවල් කුලිය ආදායම් ගිණුමට රුපියල් 3000ක් හර කරලා ඒක බැර වෙනවා කලින් ලද ගෙවල් කුලි ගිණුමට බැර වෙනවා රුපියල් 3000ක්. කලින් ලද ගෙවල් කුලි ගිණුමට රුපියල් 3000ක් බැර වෙනවා ගෙවල් කුලි ආදායම කියලා. හරි බලන්න ගෙවල් කුලි ආදායම එතන ගිණුමේ තියෙන රුපියල් 6000යි. කලින් ලද ගෙවල් කුලි ආදායම විදියට රුපියල් 3000ක් වෙනවා. හරි බලන්න. එතකොට ගෙවල් කුලි ආදායම් ගිණුමේ දැන් ආදායම් විදියට තියෙන 9000න් 3000 කඩ වෙච්චාම රුපියල් 6000යි. ඒක තමයි ජනවාරි මාසයේ අදාළ ආදායම. කලින් ලද ගෙවල් කුලි ආදායම ගිණුමට රුපියල් 3000 බැර වෙලා තියෙනවා. එතකොට ගෙවල් කුලි ආදායම් විදියට ගන්න රුපියල් 6000යි. කලින් ලද ගෙවල් කුලි ආදායම රුපියල් 3000ක්. ඒක ජංගම වගකීමක් විදියට ශේෂ පත්‍රයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ අපි පෙන්නනවා. හරි.
හරි එහෙනම් මේ ගාන ගැටලුවක් නැහැ නේද? හරි ඉස්සරහට යන් අපි හරි මේක බලන්න ටියුට් එක නම් ඕක නැතුව ඇති ටියුට්ටක් බලන්න අදාළ ස්තැන් සහිත තීරු සම්පූර්ණ කිරීම කරන්න නෙමෙයි අදාළ ස්තැන් සහිත තීරු සම්පූර්ණ කරන්න බලන්න දැන් ඔහොමම කියාගෙන ඔයාලා හිතෙන් බලාගෙන යන්න බලන්න ගණදනුව දීලා තියෙනවා දිස් සටහන් රීතිය ලියන්න කියලා තියෙනවා දිස් සටහන ලියන්න කියලා තියෙනවා පළවෙනි ගණදනුව ඔයාලට කරලා දීලා තියෙනවා විනාඩි 5ක් දෙන්න ඕක ඉක්මන ලියා ගන්න බලන්න ගණදනුව ලීවා දිස් සටහන් රීතිය ලීවා දිත්ත සටහන් ලීවා ඔය ලියලා තියෙන විදිහට පළවෙනි එක්සැම්පල් එකක් කරලා තියෙනවා අපි හරිද කියලා බලමු මම විනාඩි 5ක් දෙන්නම් ඔයාලට ඉක්මනින් කරන්න අපි හරිද කියලා ඊට පස්සේ මේ කරගෙන යන් ඔයාලා ලියන්න පුළුවන්ද කියලා බලමු තනියෙන් අභ්‍යාසයක් විනාඩි 5ක් දෙන්නම් ලියන්න හැමෝම ලියන්න විනාඩි 5ක් දෙන්නම් මේක පේනව නේද හරි මේ අභ්‍යාසය කරන්න විනාඩි 5ක් ඇතුළත හරිද ලියලා ඉවරද
හරි අපි බලමු. ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අයිතිකර රුපියල් ලක්ෂ 2යි යෙදවීම. ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අයිතිකර රුපියල් ලක්ෂ 2ක් යෙදවීම. ඉස්සරහට මොකද්ද? ව්‍යාපාරයක් ආරම්භ කරන්න යොදපුවාම මුදල් කියන වත්කම වැඩි වෙනවා. අනිත් පැත්තෙන් හිමිකම නැත්නම් ප්‍රාග්ධනය කියන හිමිකම වැඩි වෙනවා. ඒ හින්දා වත්කම් වැඩිවීම හර හිමිකම් වැඩිවීම බැර. ඉස්සරහට මුදල් ගිණුම හර රුපියල් ලක්ෂ 2යි ප්‍රාග්ධන ගිණුම බැර රුපියල් ලක්ෂ 2යි. ඊට ලීබඩු ගද්දී වත්කමක් අඩු වෙලා වත්කමක් වැඩි වෙනවා නේද? ලීබඩු කියන වත්කම වැඩි වෙලා මුදල් කියන වත්කම අඩු වෙනවා. එහෙනම් වත්කම් වැඩිවීම හර වත්කම් අඩුවීම බැර තමා දිස්සටහන් නීතිය. දිත්ත සටහන තමා ලීබඩු උපකරණ ලීබඩු ගිණුම හර රුපියල් 25000යි මුදල් ගිණුම බැර රුපියල් 25000යි. තුන්වෙනි ගණතුනුව 60000ක භාණ්ඩ අත්පිට මුදලට ගැනීම. 60000ක භාණ්ඩ ගතින් තොගයක් එනවා අනිත් පැත්තෙන් මුදල් එළියට යනවනේ අත්පිටන ගන්නේ. එහෙනම් වත්කමක් අඩු වෙලා වත්කමක් වැඩි වෙනවා. ඉස්සටහන් රීතිය තමයි වත්කම් වැඩිවීම හර වත්කම් අඩුවීම බැර. දිත්ත සටහන තමයි ගැනුම් ගිණුම හර අන්න මේකට මේ දිස්සරන් රීතියට මෙහෙම ලියන්න. අපි සමීකරණ පාඩම නෙමෙයිනේ. රුපියල් 60000ක භාණ්ඩ අත්පිට මුදලට ගැනීම. අත්පිට මුදල ගද්දී තොගේ නැත්තම් ගැනුම් වැඩි වෙනවා. තොගේ එහෙම නැත්තම් ගැනුම් වැඩි වෙනවා. මුදල් අඩු වෙනවා. වත්කම් අඩුවීම වත්කම් වැඩිවීම කියලා ලියවත්තා ගමන් නැහැ. එහෙම නැත්තම් ලියන්නවා වත්කම් හරහට එකක් ගාලා වියදම් වැඩිවීම ඊළඟ වත්කම් අඩුවීම. වත්කම් අඩුවීම. ඉස්සරහන් ලියනවා ගැනුම් ගිණුම හර මුදල් ගිණුම බැර. ගැනුම් ගිණුම හර මුදල් ගිණුම බැර. ඉස්සරහන් ලියනවා ගැනුම් ගිණුම වියදමක් වැඩි වෙනවා. ගැනුම් ගිණුම හර මුදල් ගිණුම බැර. ගැටලුවක් තියෙනවා නම් අහන්න. හතරවෙනි ගණතුනුව අත්පිට විකුණුම් රුපියල් ලක්ෂයයි. මුදල් එනවනේ. මුදල් කියන වත්කම වැඩි වෙනවා. විකුණුම් ආදායම් කියන වත්කම මේ ආදායම වැඩි වෙනවා. එහෙනම් වත්කම් වැඩිවීම හර ආදායම් වැඩිවීම බැර. ඉස්සරහන් රීතිය. දිත්ත සටහන තමා මුදල් ගිණුම හර විකුණුම් ආදායම් ගිණුම බැර. මුදල් ගිණුම හර විකුණුම් ගිණුම බැර. ඉස්සරහන දිත්ත සටහන ඊළඟ පස්වෙනි ගණතුනුව දුරකථන බිල් ගෙවුවා 9000යි. එහෙනම් වියදම් වැඩිවීම හර ඉස්සරහන වියදම් වැඩිවීම හර මුදල් මේ වත්කම් අඩුවීම බැර. දිත්ත සටහන තමා දුරකථන වියදම් හර මුදල් ගිණුම බැර. ඊළඟ 6 වෙනි ගණතුනුව රුපියල් 30000ක භාණ්ඩ ණයට ගන්නවා. ණයට ගන්නේ වත්කම් වැඩි වෙනවා. වියදම් වැඩි වෙනවා. ගැනුම් කියන වියදම වැඩි වෙනවා. අනිත් පැත්තෙන් ගැනුම් කියන වියදම ඒක සමාන විකුණලා නැති හින්දා වත්කමක් විදිහට සලකන්න පුළුවන් ඒ අවස්ථාවේ හැබැයි හරි කමන්නේ මෙහෙම ලියන්න වියදම් වැඩිවීම ඊළඟට වගකීම් වැඩිවීම වියදම් වැඩිවීම හර වගකීම් වැඩිවීම බැර. දිත්ත සටහන එතකොට දිස්සරහන ලියන දිස්සරහන නීතිය රීතිය තමයි ලියවේ. දිත්ත සටහන ලියනවා ගැනුම් ගිණුම හර ණය හිමියෝ බැර. ගැනුම් ගිණුම හර 30000යි ණය හිමියෝ බැර 30000යි. 7 වෙනි ගණතුනුව 40000ක භාණ්ඩ ණයට විකිණීම. 40000ක භාණ්ඩ ණයට විකුණද්දී වත්කම් වැඩි වෙනවා ආදායම් වැඩි වෙනවා. වත්කම් වැඩිවීම හර ආදායම් වැඩිවීම බැර. ණයගති ගිණුම හර විකුණුම් ගිණුම බැර. ණයගති ගිණුම හර විකුණුම් ගිණුම බැර. ණය හිමියන්ට මුදල් ගෙවනවා. ණය හිමියන්ට මුදල් ගෙවද්දී වගකීම් අඩුවීම හර
වත්කම් අඩුවීම බැර වගකීම් අඩුවීම හර වත්කම් වැඩවීම සොරි වත්කම් අඩුවීම බැර දිස්ස සටහන් ලියනවා ණයහිමි ගිණුම හර මුදල් ගිණුම බැර ණයහිමි ගිණුම හර රුපියල් 20000යි මුදල් ගිණුම බැර රුපියල් 20000යි නවවෙනි ගණතුනුව ණයගැතියන්ගේ මුදල් ලැබුණා රුපියල් 35000යි එතන මුදල් කියන වත්කම් වැඩවීම හර වත්කම් අඩුවීම බැර දිස්සටහන් රීතිය දිත්ත සටහන තමා මුදල් ගිණුම හර ණයගැති ගිණුම බැර මුදල් ගිණුම හර ණයගැති ගිණුම බැර ගෙවල් කුලී ආදායම් ලැබුණා රුපියල් 72000යි ගෙවල් කුලී ආදායම් ලැබුණා රුපියල් 72000යි එහෙනම් මුද වත්කම් වැඩිවීම හර ආදායම් වැඩිවීම බැර වත්කම් වැඩිවීම හර ආදායම් වැඩිවීම බැර දිත්ත සටහන් ලියනවා මුදල් ගිණුම හර කුලී ආදායම් ගිණුම බැර මුදල් ගිණුම හර කුලී ආදායම් ගිණුම බැර 11 වෙනි ගණතුනුව බැංකු ණයක් ගත්තා 10000යි බැංකු ණයක් ගත්තා ලක්ෂයයි වත්කමක් බැංකු ණය කියන වගකීමක් එනවා නේද ඒ වගේ මුදල් එනවනේ වත්කමක් වැඩිවීම හර බැංකු ණය කියන වගකීමක් වැඩිවීම බැර වත්කමක් වැඩිවීම හර වගකීමක් වැඩිවීම බැර දිත්ත සටහන තමා මොකද්ද මුදල් ගිණුම හර බැංකු ණය ගිණුම බැර අවසාන ගණතුනුව අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජන රුපියල් 5000ක් ව්‍යාපාරයෙන් ගත්තා එහෙනම් හිමිකම අඩුවීම හර වත්කම් අඩුවීම බැර හිමිකම අඩු වෙන ගිණුම තමයි ගැණිලි ගිණුම හර රුපියල් 5000යි මුදල් ගිණුම බැර රුපියල් 5000යි ගැටලුවක් නැහැ නේද ඉස්සරහන එකේ හරි සර් හරි ඊළඟ එකට යන්න දැන් දිත්ත සටහන දීලා තියෙනවා ගණතුනව ලියන්නලු මේ අභ්‍යාසෙත් ටියුට් එක නෑ ඔයාලා කරන්න බාන්න විනාඩි 5ක් දෙන්නම් 5ක් දැක්කන්නේ ව්‍යාපාර ආයතනයේ සිදු ගණතුන වල දිත්ත සටහන් කීපයකි දිත්ත සටහන දීලා තියෙනවා ගණතුනව කියන්නලු ඔහොම අපි කරගෙන මෙයන් මුදල් ගිණුම හර ප්‍රාග්ධන ගිණුම බැර කියන්නේ මේ ප්‍රාග්ධනයක් යොදලා නේ තියෙන්නේ අමතර ප්‍රාග්ධන ගෙනීම හෝ ප්‍රාග්ධන යෙදීම අයිතිකර රුපියල් ලක්ෂ 3ක ප්‍රාග්ධනයක් ලෙස අමතර ප්‍රාග්ධනයක් ගෙනීම ගණතුනුව අයිතිකර රුපියල් ලක්ෂ 3ක් ප්‍රාග්ධනය ලෙස ගෙනීම හරි විනාඩි 5ක් කරන් ගණතුන් ටික ලියන්න ගණතුන 10නේ තියෙන්නේ විනාඩි 5ක් ඕනේ නැහැ නේද විනාඩියකට ගණතුන් දෙකක් ලියන්න පුළුවන් විනාඩි 5ක් දුන්නා නම් ඇති නේද ගණතුන් 10 ලියන්න අර ඉක්මනින් 10 කරන්න බාන්න ගණතුන දැන් උත්තරේ දීලා මේ ප්‍රශ්නේ හදා ගන්න පුළුවන් වෙන්නේ බෑ නේද නැත්තම් මේ ක්ලාස් වල කරගෙන යනවා ගාන ඒ විදිහටම පුරුදු වෙලා ගාන හදනවා ගාන හදලා විභාගෙට ගිහින් ගාන වෙනස් කරපුවාම හදා ගන්න බැරි වෙනවා වෙනස් වෙන ඉතින් හදන්න පුළුවන් වෙනව නේද 2010 දී හවුල් ව්‍යාපාර ගානේ ආන්සර් දීලා ප්‍රශ්නය ඇහුවා ඇයි පුරුදු වෙලා ගියේ හවුල් ව්‍යාපාර ගාන මේ විදිහට හදාන්නේ කියලා හදාගෙන යන්න හැබැයි ඉතින් මේ විදිහට හදාගන්න බැරි වෙනවා නේද ළමයි 2010 පේපර් එක ගොඩක් අමාරු කියන්නේ ඒකයි වෙනස් වෙද්දී අපි වෙනස් වෙන්න පුරු වෙන්න ඕන නේද හරි දැන් මෙතන ආන්සර් දීලා තියෙනවා ඔයාලා ප්‍රශ්නේ අහන්නේ නැත්නම් ගණතුන වහන්නේ නේද හරි ගණතුන වල ලියන්න බෑ ඉක්මනින්
අපි අද විනාඩි 10ක් විතර කලින් ක්ලාස් එක නවත්තනවා. ඉක්මනින් ගණන්දොල ලියන්න බෑන් මේ ටික කතා කරන්න. ගණන්දොල 10ක් තියෙනවා ඉක්මනින් ගණන්දොල 10 ලියන්න බෑන්. ඉස්සරහන් දීලා තියෙනවා. ඉවරනම් කියන්න හදලා
හරි සර්. හරි අපි ඉක්මනින් බලමු. දෙවෙනි ගණතුර මොකක්ද? මෝටර් රථය රුපියල් 1,50,000ක් වටිනා මෝටර් රථයක් ප්‍රාග්ධනය ලෙස ගෙන ඒම. රුපියල් 1,50,000ක් වටිනා මෝටර් රථයක් ප්‍රාග්ධනය ලෙස ගෙන ඒම. තුන්වෙනි ගණතුරුම මොකක්ද? රුපියල් 20,000ක් වූ බැංකු ණය වාරිකයේ ගෙවීම. රුපියල් 20,000ක් වූ බැංකු ණය වාරිකයේ ගෙවීම. නැත්නම් රුපියල් 20,000ක බැංකු ණය ආපසු ගෙවීම. හතරවෙනි ගණතුර මොකද්ද? රුපියල් 50,000ක් වටිනා භාණ්ඩ රුපියල් 30,000ක් ගෙවා මිලට ගත් අතර ඉතිරිය පසුව ගෙවීමට එකඟ විය. රුපියල් 50,000ක් වටිනා භාණ්ඩ තොගයක් රුපියල් 30,000ක් ගෙවා මිලට ගත් අතර ඉතිරිය පසුව ගෙවීමට එකඟ විය. පස්වෙනි ගණතුරුව රුපියල් 8,000ක විදුලි වියදමක් ගෙව්වා. රුපියල් 8,000ක විදුලි වියදමක් ගෙව්වා. හයවෙනි එක රුපියල් 20,000කට ණයට විකුණුම්. නැත්නම් ණයට විකුණුම් රුපියල් 20,000යි. හත්වෙනි ගණතුරුව ණය හිමියන් සඳහා රුපියල් 20,000ක් ගෙව්වා. ණය හිමියන්ට රුපියල් 20,000ක් ගෙව්වා. අටවෙනි ගණතුරුව රුපියල් 10,000ක ණයගැතියෙකුගෙන් රුපියල් 2,000ක වට්ටමකට යටත්ව මුදල් ලැබුණා. රුපියල් 10,000ක ණයගැතියෙකුගෙන් රුපියල් 2,000ක වට්ටමකට යටත්ව මුදල් ලැබුණා. නවවෙනි ගණතුරුව ලීවද කවුරු හරි? නවවෙනි ගණතුරුව කවුරු හරි ලීවද? ලීව හරිද දන්නේ නැහැ සර්. කියන්නකෝ. දුව කියන්නකෝ. අයිතිකරු ව්‍යාපාරයෙන් 6,000ක් ණයට ගත්තා. අයිතිකරු ව්‍යාපාරයෙන් 6,000ක් ණයට ගත්තා. ණයට ගත්තාම මුදල් අඩු වෙන්න බෑ දුව නේද? රුපියල් 6,000ක් මේ අයිතිකරු ගෙදර අරන් ගියා නම් ණයට ගත්තා නම් මුදල් අඩු වෙන්න බෑ. මුදල් එල්ලට යනවා නේද? ලාච්චුවේ මුදල් අඩු වෙන්න බෑ නේද? දැන් මුදල් ලාච්චුවේ නැත්තම් මේ තියෙන මුදල් ප්‍රමාණය සමාන වෙන්නේ නැහැ නේ. අඩු වුණ නැත්තම් නේද? මුදල් කිනුවට බැර වෙන්න බෑ නේද? ඒ හින්දා ඒක නම් වැරදි දුව. ඕක වෙන්න ඕනේ අයිතිකරු රුපියල් 6,000ක් වටිනා භාණ්ඩ තොගයක්. අයිතිකරු රුපියල් 6,000ක් වටිනා භාණ්ඩ තොගයක් පෞද්ගලික ප්‍රයෝජනයට ගෙන යාම. එතන භාණ්ඩ ගත්තුව කොහෙද තියෙන්නේ? මේ වෙද්දින් ගැනුම් ගිණුම හර කරලා මුදල් ගිණුම හෝ ණය හිමිය බැර කරලා තියෙන්නේ. ගැනුම් ගිණුම තුල මේ වෙද්දි තියෙන්නේ. ගැනුම් ගිණුමට හෝ විකුණුම් පිළිවෙලට බැර වෙන්න ඕන. ගැනෙලි ගිණුමට හර වෙන්න ඕන භාණ්ඩ අරන් ගියපම. භාණ්ඩ අරන් ගියපම ඉස්සරහට තමයි මොකද්ද? අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනයට භාණ්ඩ අරන් ගියාම ගැනෙලි ගිණුම හර විකුණුම් පිළිවෙල නැත්තම් ගැනුම් ගිණුම බැර වෙනවා. ගැනුම් ගිණුම නැත්තම් විකුණුම් පිළිවෙල ගිණුම බැර වෙනවා. එහෙනම් මේකේ ගණතුන මොකද්ද? රුපියල් 6,000ක් වටිනා භාණ්ඩ තොගයක් අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනයට හැගෙන යාම. මුදල් ගැනලි මුදල් අයිතිකරු පෞද්ගලයන්ට අරන් ගියා කියන්නේ ඉල්ලාගත්තා කියන්නේ ගැනලි තමා. හැබැයි ගැනලි ගිණුම හර බැර වෙන්න ඕන මුදල් ගිණුමට. මුදල් ගත්තා නේද? ඒ හින්දා ඒක වැරදි. හරි.
වැරදෙන්න හරි කියන්න කතා කරන්න ඕන. එතකොට තමයි හරියන්නේ නේද? හරි 10 වෙනි එක කියන්න බලන්න. විදුලි වියදම් ගිණුම 10 වෙනි එක රුපියල් 1500ක් වූ උපචිත විදුලි වියදම් ගැලපීම. රුපියල් 1500ක් වූ උපචිත විදුලි වියදම් නැත්නම් ගෙවිය යුතු විදුලි වියදම් ගැලපීම. හරි. අපි ඊළඟ එකට යමු. මේකේ තුන්වෙනි ප්‍රශ්නෙට ආන්සර් කියන්න බලන්න. තුන්වෙනි ප්‍රශ්නෙට ආන්සර් එක මේ ලියා ගන්න බලන්න. ගණදෙනු අපොඩ්ඩක් මේ කියන්න බලන්න. දීප්ත සටහන් රීතිය නිවැරදිව දක්වන්නේ නැති වගන්තිය දක්වන්නලු. දැන් දිස් සටහන් රීතිය දන්නවා නම් මෙච්චර දවසක් කරපු දිස් සටහන් රීතිය දන්නවා නම් ඔය ප්‍රශ්නෙට උත්තර ලියන්න පුළුවන් වෙන්න බෑ නේද? වත්කම් හා වියදම් වැඩිවීම හරනේ. ඒක හරිනේ. දැන් නිවැරදි ඔය දක්වන්නේ නැතිව ගන්තිය. ඒ කියන්නේ වැරදි එක. වගකීම් හිමිකම් ආදායම් වැඩිවීම බැර. ඒකත් හරිනේ. වත්කම් වියදම් අඩුවීම වත්කම් වියදම් අඩුවීම හරන මේ බැර නේද වෙන්න ඕනේ. වගකීම් හිමිකම් ආදායම් අඩුවීම හර වත්කම් වියදම් අඩුවීම බැර. එහෙනම් උත්තරේ තුන්වෙනි එක නේද? තුන්වෙනි එක තමයි වැරදි. වත්කම් වියදම් කියන එක වැඩිවීම හර අඩුවීම බැරනේ. එතන අඩුවීම හර කියලා තියෙන්නේ. ඒ හින්දා තුන්වෙනි එක වැරදි. හතරවෙනි ගණතුනක් කරන්න බලන්න. ගනුදෙනු වලට අදාළ දිත්ත සටහන නිවැරදිව දක්වා ඇති වගන්තිය දක්වන්න. ගනුදෙනු වලට අදාළ දිත්ත සටහන නිවැරදිව දක්වා ඇති වගන්තිය දක්වන්න. හරි එක දක්වන්නලු. අත්පිට මුදලට බාණ්ඩ ගත්තාම මොකද වෙන්නේ? ගැනුම් ගිණුම හර මුදල් ගිණුම බැර. ඒක ඔහොම තියමු. අපි අනිත් ඒවා බලමු. ණයට බඩු ගත්තාම ගැනුම් ගිණුම හර ණය හිමි ගිණුම බැර වෙන්න ඕනේ. ඒ හින්දා දෙවෙනි එක වැරදි. තුන්වෙනි එක බලන්න. අත්පිට මුදලට බඩු විකුණුවාම විකුණුම් ගිණුම හරන්න වෙන්න ඕන. විකුණුම් ගිණුමට බැර වෙන්න ඕන. මුදල් ගිණුමට හර වෙන්න ඕන. මුදල් ගිණුම හර විකුණුම් ගිණුම බැර වෙන්න ඕන. ඒකත් එහෙනම් තුන්වෙනි එකත් වැරදි. හතරවෙනි එක ණයට බඩු විකුණුවා 40000යි. එහෙනම් ණය ගැති ගිණුම හර විකුණුම් ගිණුම බැර වෙන්න ඕනේ. සටහන අනිත් පැත්තට තියෙන ඒකත් වැරදි. පස්වෙනි එක දුරකථන බිල ලැබුණා රුපියල් 2000යි. දුරකථන වියදම් ගිණුම හර ලැබිලා ගෙවලා නැහැනේ. ඒ හින්දා දුරකථන වියදම් ගිණුම හර උපචිත දුරකථන වියදම් ගිණුම බැර වෙන්න ඕනේ. මුදල් ගිණුමට බැර කරන්න බෑ. තාම ගෙවලා නැහැනේ. දුරකථන බිල ලැබුණා කියලා විතරනේ තියෙන්නේ. පස්වෙනි එකත් වැරදි. හරි එක පළවෙනි එක. හරි එක පළවෙනි එක. සත්‍යද අසත්‍යද කියලා හරි වැරදි දාන්න. මේක කරලා අපි නවත්තමු. ඉක්මනින් හරි වැරදි කියන්න බලන්න. ගෙනුම් කරන්නේ පියා ලූකා පැසියොලි සාමිවරයාය. හරිද? ගෙනුම් කරන්නේ දැන් ඉගෙන ගත්තා නේද? දවස් 10ද 4ක් ඉගෙන ගත්තා නේද? එතන ගෙනුම් කරන්නේ පියා දන්නේ නැත්නම් බෑ නේද? ලූකා පැසියොලි හරි නේද? ගෙනුම් කරන්නේ පියා ලූකා පැසියොලි. ආර්ථික විද්‍යාපියා කවුද? ආර්ථික විද්‍යාපියා කවුද? ඇඩම් ස්මිත් නේද? ව්‍යාපාර අධ්‍යයන පියා එහෙම කෙනෙක් නෑ නේද? හරි.
ගණදනු හා සිද්ධීන් වල දිත්ත බලපෑම ගිනුම් වල වාර්තා කරන්නේ දිස්සරාන් රීතිය පදනම් කරගෙනය. ගණදනු හා සිද්ධීන් වල දිත්ත බලපෑම ගිනුම් වාර්තාවල වාර්තා කරන්නේ දිස්සරාන් රීතිය පදනම් කරගෙනය. හරි සත්‍යයි. ඊලාට හිමිකම් පිළිබඳ දිස්සරාන් රීතිය වක්කීම් පිළිබඳ දිස්සරාන් රීතිය එකිනෙකට වෙනස් වේ. වැරදි. ඈ වැරදි. හිමිකම් පිළිබඳ දිස්සරාන් රීතිය කොහොමද? හිමිකම් වැඩිවීම බැර හිමිකම් අඩුවීම හර වක්කීනොත් හිමි වක්කීම් වැඩිවීම බැර වක්කීම් අඩුවීම හර එකට වෙනස් වෙන්නේ නැහැ එකමයි නේද? ඒ හින්දා වැරදි. භාණ්ඩ ගැනලි හිමිකම අඩු කරයි. හරිද? හරි නේද? ඉස්සලා භාණ්ඩ ගැනලි එකක් තිබ්බනේ. හරිද? භාණ්ඩ ගැනලි කරාම ගැනලි කිනුම හර කරානේ. ගැනලි කිනුම හර කරා කියන්නේ හිමිකම අඩු වෙනවා නේද? හරි. ඊළඟට ඒක හරි. පස්වෙනි ගිනුම් කාලච්ඡේදයේ තුලදී උපේන සුද්ධලාභයේ අයිතිකරුවගේ හිමිකම වෙනස් වීමට බල නොපායි. උපේන සුද්ධලාභයෙන් හිමිකම වැඩි වෙනව නේද? එහෙනම් බල නොපායි කියන්න බෑ බලපානවා. ගිනුම් කාලච්ඡේදයේ ලාභයේ හින්දා අයිතිකරුවගේ හිමිකම වැඩි වෙනවනේ. එහෙනම් ඒකත් අසත්‍යයි. හරි එහෙනම් අදට ක්ලාස් එක නවත්තමු. අපි ලබන සතිය පටන් ගමු. තෙරුවන් සරණයි.